එයා දන්න නිවන, එයා දන්න සර්වඥතා ඥානය. එයා කොහොමද මොකක්ද එයාට ඒක කියන්න තියෙන සුදුසුකම? අඩුතර මෙයා සෝවහන්ද? සර්වඥතා ඥානය පිළිබඳව ස්වාමින්වහන්සේට කියන්නේ රතන ස්වාමින්වහන්සේට ඒ පිළිබඳව විමසන්න තියෙන අයිතිය මොකක්ද? මොකක්ද ඒ යන තියෙන ඔබ වහන්සේට තියෙන සුදුසුකම කියලා. ස්වාමින්වහන්සේ මේ වෙනත් පින්වත් ස්වාමින්වහන්සේ නමකටවත් ගිහි පින්වතෙක්ටවත් උන්වහන්සේගෙන් එහෙම විමසන්න බැරිද අපට ස්වාමින්වහන්සේ? ඒ දහම තුල උගන්වන සද්ධර්ම ප්‍රතිරූපකයක් පහළ වෙනකොට ඔවුන් එසේ කරන හේතුව තේරුම් අරගෙන ඒක වළක්වා ගන්නේ නැතුව නිහඬව ඉන්නට තියෙන අයිතිය මොකක්ද කියලා අපි පෙරලා ප්‍රශ්න කරනවා. අන්න රතන ස්වාමීන් වහන්සේටත් නින්දා අපහාස කරනවානේ කියලා සත්පුරුෂයෝ හැබැයි කලබල වෙන්න හොඳ නැහැ. අපිටත් මේ ප්‍රකාශ කරනකොට නින්දා අපහාස කරන්න ගත්තට. ඒ අපහාස කරන්නේ සද්ධර්ම ප්‍රතිරූපකයන් නිර්මාණය කරන අයගේ සද්ධර්ම ප්‍රතිරූපක තත්ත්වයේ ලෝකයට කියන පින්වතුන් වහන්සේලාගේ කටවල් වහන්නනේ. එහෙම කටවල් වැහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කවුරුත් හඬ නගන්නේ නැහනේ. නමුත් සැබෑම බුද්ධ පුත්‍රයෝ සහ ගිහි පැවිදි දෙගොල්ලොම බැලුවාම දෙගොල්ලොම ඒක තමන්ට ලැබෙන මහනීය වස්තුවක් විදියට සලකන්නට ඕන. මොකද මණිකකට හිරිහැරයක් තමයි උපදානයක. මණිකක් උපදාන තමයි බබලන්නේ. මේ කාලේදී පිටුදුවේ සිරිදම් හිමියන් මේ අතර මැදට මේ සාක්ෂාත් වෙච්ච තවත් බුදුවරයෙක් කියලා සයින්ස් මේක අපිට පිළිගන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. අභිධර්ම පිටකයත් මුළු ත්‍රිපිටකයම අරගෙන බැලුවාම අපිට පේන්නේ උන්වහන්සේ සෝවාන් වෙලාවත් නැහැ කියන එක. උන්වහන්සේට අවශ්‍යතාවය වෙලා තියෙනවා මේ උතුම් නෛර්යානික සීසත් ධර්මයේ යටපත් කරවලා උන්වහන්සේ විසින් නිර්මාණය කරපු දෙයක් තුල අනාගතයේදී පිරිස හසුරුවන්න. උන්වහන්සේ ප්‍රකාශ කරනවත් එක්කනේ තවදුරටත් ගිහි පැවිදි පින්වතුන් වහන්සේලා නිහඬව හිටියොත් මේ වර්තනයේ වන සද්ධර්ම ප්‍රතිරූපකයෝ හින්දා බිසෝන් වහන්සේලාට මින් ඉදිරියට විනයානුකූලව කටයුතු කරන්න බැරි වෙලා යනවා. මොකද විනය ප්‍රතිසේප කරන හින්දා ශාසනයේ ආයුෂ බවට පත් වෙලා තියෙන ධර්මතාවය අවලංගු කරලා දානවානේ. ඒ වගේම ථේරවාදී බිසෝන් වහන්සේලා දැන් මේ කියනා වගේ මිත්‍යා දෘෂ්ටික පිරිසක් විදිහට අනාගතයේදී වඩු ගහලා දාවි. ඒ තමයි අනාගතයේ බිසෝන් වහන්සේලා බවට පිටුදුවේ සිරිධම්ම හිමියන් විසින් නිර්මාණය කරන පිරිස ඉඳීවි. නිහඬව හිටියොතින් අනාගතයේදී සී සද්ධර්මය මේ විදිහට පිළිපැදීමෙන් කටයුතු කරන බිසෝන් වහන්සේලාත් ඒ ගිහි පිරිසත් මිත්‍යා දෘෂ්ටික පිරිසක් විදිහට වඩු ගාවේ. ඒ විදිහට වඩු ගහලා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාස්ත්‍රෝත්‍රේ පිටුදුවේ සිරිධම්ම හිමියන් පැහැරගනීවි. නිදහස් මනසකින් සත්‍ය සොයාගෙන යන්නන්ට සමන්ත භද්‍ර ආමන්ත්‍රණය කරනවා. එහෙම නැතුව සංස්කෘතියට හිර වෙච්ච ඇම්බැට්ටකම් කරන අර හිර වෙලා ඉන්න වැද්දන්ට ආමන්ත්‍රණය කළා තේරුමක් නැහැ. විවෘත අදහස් දරන සියලු ආගමිකයන්ට සියලු ජාතීන්ට අපි කතා කරනවා. ලෝකේ තව අවුරුදු 50ක් විතර යනකොට ඔය තියෙන සාම්ප්‍රදායික ආගම් ඔක්කොම බිඳ වැටිලා එකම විශ්වාගමක් නැගිටිනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අප විසින් මීට ඉහතදී කරපු සාකච්ඡාවක පිටුදුවේ සිරිධම්ම හිමියන් විසින් සර්වඥතා ඥානය පිළිබඳව කළ වීඩියෝවකට පිළිතුරු වීඩියෝවක් වශයෙන් අපගේ ගෞරවනීය රතන ස්වාමින් වහන්සේ විසින් එම සර්වඥතා ඥානය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා, වීඩියෝ එකක් කළා. ඉන් පසු කාලීනව මේ පහුගිය දවසක පිටුදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් කරන්නට යෙදුණු වීඩියෝවක් සම්බන්ධයෙන් මෙම වැඩසටහන කරන්නට අපි අදහස් කරගත්ත පිළිතුරු වීඩියෝ එකක් වශයෙන් මම ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා මිනිපුර ආමාශාන්ති අරණ්‍ය සේනාසන අධිපති ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණී විපස්සනා කම්මට්ටානාචාර්ය පඬිත පිනති පූජනීය රතන ස්වාමීන් වහන්සේගෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි පින්වන්ත වජිර මහත්මයා. මං අහන්නේ බුදුවරුන් තියෙන සර්වඥතා ඥානය කුමක්ද? තේවිජ්ජ වච්චකොත්ත සූත්‍රය කියවල නැහැ. තේවිජ්ජ වච්චකොත්ත බ්‍රාහ්මණය ගෞතම බුදුහාමුදුර ළඟට ඇවිල්ලා අහනවා මිනිස්සු ඔබ වහන්සේට චෝදනාවක් කරනවා. ත්‍රිකාලික සර්වඥතා ඥානය පවතිනවා කියනවා. ඒතර බුදුහාමුදුර කියනවා මට එහෙම එකක් නැහැ.
බුදුවරුන්ට ත්‍රිකාලික සර්වකිතා ඥානේ නැහැ. බුදුවරුන්ට තියෙන්නේ මාර්ගය ගැන සර්වකිතා ඥානේ විතරයි. මම ප්‍රශ්නයක් අහනවා. ඔච්චර සර්වකිතා ඥානේ තිබිච්ච බුදුහාඳුරන්ට බැරි වුණාද? තමන්ගේම පන්සලේ ගෑණියෙක් මරලා ගෙනල්ලා හංගලා වල දානකම් ඒ බුදුහාඳුර දන්නේ නැහැ. දැන් දීහන් කොවට උත්තර මම ඕකට අනිත් පැත්තට අතන අර දේවදත්තය ගල පෙරලෙනවා අර උඩ මේ යටින් යනවා. මම ඒකත් මම ඉදිරිපත් කරා ඉතින්. දන්නේ නැහැ. නමුත් ඊට පස්සේ බුදුවරුන්ට සර්වකිතා ඥානය පවතින්නේ මේ ගස්වල ගෙඩි වැටෙන ඒවා පොල් කඩන්න එහෙම නැත්නම් ලිං හාරන්න ඒවට නෙමෙයි. බුදුවරුන්ට සර්වකිතා ඥානය පවතින්නේ මිනිස්සු නිවන් දක්වන්න. එච්චරයි. ඔව් එතකොට මම ඒකෙන් සර්වඥයි. මම ඒකෙන් සර්වඥයි. භාග්‍යවත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඥානය කියලා කියන්නේ සංකත අසංකත සියලුම ධර්මයන් නිර්වශේෂයෙන් දැනගන්නා නුවණටයි. ලෝතර කාන්තිමත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොටම අරහත් මාර්ග ඥානය ලෝතර භාග්‍යවතුන් වහන්සේ උපදවා ගන්නකොටම සර්වඥතා ඥානය ලැබෙනවා. ඒ පිරු සාර අසංකේය කල්පලක්ෂයක් පාරමී ධර්මයන්ගේ ඒ මුදුන් පැමිණීම සමග ඒ ලෝතර කාන්තිමත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ අතීතයේ ඒ වගේම වර්තමානයේ අනාගතයේ යම්කිසි හේතුන්ගෙන් හටගන්නා දෙයක් හෝ හේතුන්ගෙන් හට නොගන්නා ඒ අසංකතෝ නිර්වාණ ධාතුව සහ ප්‍රඥාප්ති වේවා හේතුන්ගෙන් හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥානාදී වේවා ඒ සියල්ලම ඒ ආකාරයෙන්ම එතකොට ඒ සියල්ලගේම සියලුම ආකාරයන් නිර්වශේෂයෙන් දැනගන්නා නුවණින් යුක්තයි. එනිසා සම්මා සම්බුදු මෙහෙණියන් වහන්සේට සර්වඥතා ඥානෙ තිබෙන බව මේ බුදු පියාණන් වහන්සේම ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. එහෙම කරන්නට ඒ පින්වත් ස්වාමින් වහන්සේට එහෙම කිරීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. පිටිදුවේ ස්වාමින් වහන්සේ විසින් දන්නවා උතුම් නිර්මල බුදුදහම යටපත් කරන්න පුළුවන් වෙන්නේ සද්ධර්ම ප්‍රතිරූපකයකින් විතරයි කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ප්‍රතිරූපකයකින් පමණයි මේ සද්ධර්මයේ යටපත් කරන්න පුළුවන් වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ ඒක දන්න හින්දා හිතාමතාම ඒ කාරණා ඒ විදිහට කරනවා. දැන් විතරක් නෙමෙයි අතීතයේත් උන්වහන්සේගේ සමස්ත දේශනා සියල්ලම තුළ ඒ විදිහට කරපු ස්වභාවය තමයි දකින්න තියෙන්නේ. එසේනම් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කොමන අවස්ථාවකදී කියලා ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා අපිට දක්වන්න පුළුවන් එහෙම දේශනා කරලා තිබෙන ස්ථානය පිළිබඳව ත්‍රිපිටකානුකූලව. ඒකන සඳහන් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. පින්වන්ත වජිර මහත්මයා එක්තරා දවසක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඉස්සර නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිල්පද පැනෙව්වේ ඊටාම ස්වල්පයයි. බොහෝ භික්ෂුන් වහන්සේලා රහත් වුණා. ස්වාමීනි දැන් නම් සිල්පද බොහෝමයක් පනවලා තියෙනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේලා රහත් වෙන්නේ ඊටාම සුළු වශයෙන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එහෙම වෙන්න හේතුව මොකද්ද පත්‍ය මොකද්ද කියලා. ඒ වෙලාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාශ්‍යපය මේක එහෙම සිද්ධ වෙන කාරණාවක්. සත්වයන් පිරිහෙනකොට සද්ධර්මයේ අතුරුදහන් වෙනකොට ශික්ෂාපද බොහෝ පනවනවා. ඊටම ස්වල්ප වුණු භික්ෂූන් වහන්සේලා රහත් භවයේ පිහිටනවා. කාශ්‍යපය යම්තා කාලයක් ලෝකයේ සද්ධර්ම ප්‍රතිරූපකයන් ඒකෙන් සද්ධර්මයේ වගේ දෙයක් උපදින්නේ නැද්ද? ඒ තා කාලයක් සද්ධර්මයාගේ අන්තර්ධානය වෙන්නේ නැහැ. කාශ්‍යපය යම් කාලයක ලෝකයේ සද්ධර්ම ප්‍රතිරූපකයක් උපදිනවාද? එතකොට සද්ධර්මයාගේ අන්තර්ධානය සිද්ධ වෙනවා. කාශ්‍යපය
යම් කාලයක රත්තරන් වගේ දෙයක් ලෝකේ හටගන්නේ නැද්ද? ඊතා කාලයක් රත්තරන් අතුරුදහන් වෙන්නේ නැහැ. කාශ්‍යපය යම් කාලයක රත්තරන් වගේ දෙයක් ලෝකේ පහළ වෙනවද? එතකොට රත්තරන් අතුරුදහන් වෙනවා. කාශ්‍යපය යම් කාලයක සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෝකේ හටගන්නේ නැති කියන සද්ධර්මයේ වගේ දෙයක් ලෝකේ හටගන්නේ නැද්ද? අන්න ඒ තාක් කාලයක් සද්ධර්මයේ ලෝකේ අතුරුදහන් වෙන්නේ නැහැ. කාශ්‍යපය යම් කාලයක සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෝකේ පහළ වෙනවාද? අන්න එතකොට තමයි එසී සද්ධර්මයේ ලෝකයෙන් අතුරුදහන් වෙන්නේ. කාශ්‍යපය පඨවි ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ මේ ශාසනයේම ඒ සද්ධර්මයේ අතුරුදහන් කරන මෝඩ හිස් පුරුෂයෝ පහළ වුණාම ඒ විසින් තමයි මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ. කාශ්‍යපය යම් කාලයක නැවක් බඩු පිරෙව්වට පස්සේ කිඳෙනවද? අන්න ඒ වගේ සද්ධර්මය පර්යාප්ති ප්‍රතිපatti පිරීමෙන් අන්තර්ධානය වෙන්නේ නැහැ. සද්ධර්මයේ පිරිහෙන්නට සද්ධර්මයේ නැති වෙන්නට බලපාන කාරණා පහකින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි පින්වන්ත වජිර මහත්මයා කාශ්‍යපය මේ සම්බුදු සසුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවේ නැතිව යටහත් පැවතුම් නැතුව වාසය කරනවාද? ධර්මයේ කෙරෙහි ගෞරව නැතුව යටහත් පහත් පැවතුම් නැතුව වාසය කරනවාද? සංඝ රත්නයේ කෙරෙහි ගෞරව නැතුව යටහත් පැවතුම් නැතුව වාසය කරනවාද? සීලයේ කෙරෙහි ගෞරව නැතුව යටහත් පහත් පැවතුම් නැතුව වාසය කරනවාද? සමාධිය කෙරෙහි ගෞරව නැතුව යටහත් පහත් පැවතුම් නැතුව වාසය කරනවාද? කාශ්‍යපය මේ කවුණු පහ සද්ධර්මයේ පිරිහෙන සද්ධර්මයාගේ නැතිවීම පිණිස අතුරුදහන් වීම පිණිස බලපාන කාරණා පහක්. බුද්ධ රත්නයේ කෙරෙහි යටහත් පැවතුම් ඇති බව නැතිවීම. ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි යටහත් පැවතුම් ඇති බව නැතිවීම. සීලයේ කෙරෙහිත් ඒ වගේම සමාධිය කෙරෙහිත් සද්ධාව නැතිව කටයුතු කරනවා නම්, පැහැදීම නැතුව කටයුතු කරනවා නම් මේ උතුම් සී සද්ධර්මයේ අතුරුදහන් වන බවයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එයින් පැහැදිලිව පේන්නේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ, සීලය, සමාධිය කියන කාරණා ගැන සැක සංකා ඇති කළෝතින්, ඒ පිළිබඳ විශ්වාසය නැති කළෝතින්, යටහත් පැවතුම් ඇති බව නැති කළෝතින් ඒ සද්ධර්ම ප්‍රතිරූපකයෝ පහළ වෙමින් උතුම් සී සද්ධර්මයේ ඒ නිර්මල පිවිතුරු සී සද්ධර්මයේ ලෝකයෙන් අතුරුදහන් වන බවයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ බව දේශනා කළා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි මහා ප්‍රශ්නයට ඔබ වහන්සේ සම්පූර්ණ උත්තරයක් ලබා දුන්නා. ඒ පිළිබඳව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනාව පළ කර සිටිනවා ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වන්තමයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට මේ වෙලාවේ මතක් වෙච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේගේ මම විමසන්න කැමති. පිටුදුවේ හිමියන් විසින් යම් ආකාරයේ වැරදි දෙයක් දේශනා කරාම ඒක පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් විසින් නැවත වැරදි කියා නිවැරදිව ධර්මානුකූලව ත්‍රිපිටකානුකූලව ධර්මයේ දක්වා පැහැදිලි කර අවස්ථාවකදී පිටුදුවේ ස්වාමීන් වහන්සේ විසින් නැවත එය වෙනත් ආකාරයකට උන්වහන්සේ වෙනස් කරලා කතා කරනවා. ඒ කියන්නේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ ඒක මේ කෙනෙක් දැක්කම ඒ කියන්නේ අතීත සිදුවීම් ගැන ඒ අයට අවබෝධයක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ මේක මේ හරි පැටලිලි ස්වභාවයක්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේ පිළිතුරු දීම වෙනුවට පිළිතුරු දෙනවත් එක්කමත් සමහර ලාවට නින්දා කරනවා, අපහාස කරනවා, චරිත ඝාතනය කරන්න යම් ආකාරයේ විදිහට උසුළු විහිළුව වලට ලක් කරනවා. ස්වාමීන් වහන්සේ මේ ඇයි එහෙම ස්වාමීන් වහන්සේ මේ විදිහට කටයුතු කරන්නේ? ඒ කොතරම් ආකාරයකට භික්ෂුවකට ගැළපෙනවද ස්වාමීන් වහන්සේ? ඒ විදිහට ප්‍රකාශ කරන්නට උන්වහන්සේ කටයුතු කරන්නේ ඒ පින්වත් පිටුදුවේ සිරිධම්ම හිමියන්ට යා යුතු අරමුණක් තිබෙන හින්දා. උන්වහන්සේට යා යුතු පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ අරමුණට යෑම උදෙසා උන්වහන්සේ එහෙම කරනවා.
ස්වාමීන් වහන්සේ මේ එහෙම කියද්දි මට මේ යම් ආකාරයක පසුගිය උන්වහන්සේගේ වීඩියෝ එකක් දර්ශනයක් මතක් වුණා ස්වාමීන් වහන්සේ. ඒකත් අපි නරඹලා ඉදිරි සාකච්ඡාව පටන් ගනිමු ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වන්ත මහත්මයා. ඒ කියන්නේ මුළු සමාජයේම හිටි හරක් අල්ලලා උන්ගේ අං කපලා උන් එළියට දැම්මා. එතකොට උන් අං කපනකොට කපන එකත් මට බැන්නා. කපන්න නැතුව ගහේ බෙදලින් එකත් මට බැන්නා අපේ සංස්කෘතිය කනවා කියලා තෝ. ඒ වුණාට මම ඒ ඔක්කොම කතා අහගෙන උන්ගේ කතාවට වටිනකමක් දෙන්නේ නැතුව මම මට ඕන දේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අපේ වීඩියෝ එක බැලුවා. එතකොට ඒ ආශ්‍රයම ස්වාමීන් වහන්සේට පිළිතුරක් දෙන්න පුළුවන්ද? උන්වහන්සේගේ අරමුණ කුමක් විය හැකිද ස්වාමීන් වහන්සේ? උන්වහන්සේගේ එකම අරමුණ සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය කිරීම. භාග්‍යවතුන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය පැහැර ගන්නට උත්සාහ කිරීම තමයි උන්වහන්සේගේ අරමුණ. උන්වහන්සේ ඒ වෙනුවෙන් බන්තේ මහා කස්සප විනයෝ නාම බුද්ධ ශාසනසායෝ විනයේටිතේ ශාසනං තිතං නාම හෝති තස්මා පඨම විනයං සංඝායාමා කියලා ඒ කියවුණු කරුණු අවලංගු කරන්න හදන්නේ. ඒකයි රහතන් වහන්සේලාට සිල්පද පැනවුවේ නෑ කියලා කියන්නේ. මෙතෙක් කාලයක් කිසිම කෙනෙක් විනය අවිනය කරන්නට කටයුතු කළේ නැහැ. මොකද පින්වන්ත වජිර මහත්මයා ශාසනයේ පැවැත්ම විනය බව හැමෝම දන්නවා. භාග්‍යවතුන් වහන්සේ විනය නීති පනවන්නට හේතුව ඒම බව අවස්ථා ගණනාවකදීම දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ මේ උත්සාහ කරන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් ශාස්ත්‍රූත්‍රය පැහැර ගන්න. ඒ සඳහා පිටිදුවේ සිරිතම හිමියන් මේ කරන්නේ විසුන් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් තමන් දැන් ධර්මයෙන් ඉන්න ධර්මයේ පිළිබඳව සැකයක් ඇති කරනවා. විනය පිළිබඳවත් සැකයක් ඇති කරනවා. පින්වන්ත වජිර මහත්මයා මේ කරන්නේ සම්පූර්ණයෙන්ම බුද්ධ ආදී අටතැන්හි සැකේ ඇති කරවලා තමන්ට තමන් පිළිපත්නා ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය අහිමි කරවීමක්. මේ කරන්නේ විචිකිච්ඡාව වර්ධනය කිරීම. ඒ වගේම පවට තියෙන ලැජ්ජාව, පවට තියෙන බය ගිහි පැවිදි දෙපිරිසෙම නැති කරලා දානවා. ඒ වගේම ත්‍රිපිටකයට බණින්නට, දොස් කියන්නට ගිහි පැවිදි දෙපිරිසවම උනන්දු කරවනවා. සංඝ රත්නයට බණින්නට, දොස් කියන්නට ගිහි පින්වතුන්ව උනන්දු කරවනවා. මේ තුනරුවන් ගැන සැකේ ඇති කරවමින් සද්ධා විනාශ කරන්නට කටයුතු කිරීම. හැම කුසලයකට මුල් වෙන්නේ සද්ධාව. මේ විනාශ කරන්නේ සද්ධාව. සද්ධාව නැති කළාම එතන කුසලයක් පවතින්නේ නැහැ. පින්වන්ත වජිර මහත්මයා අපේ ඒ පින්වත් පිටුදුවේ සිරිධම්ම හිමියා ඒ වෙනුවෙන් හැම සූත්‍ර දේශනාවකටම වැරදි අර්ථකථන සපයනවා. ඒ පින්වත් අපේ පිටුදුවේ සිරිධම්ම හිමියන් කියන දේවල් හොඳට අධ්‍යයනය කළොත් පේනවා විනය උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ අභිධර්ම පිටකයටත් වැරදි අර්ථකථන තමයි සපයන්නේ. උන්වහන්සේගේ සූත්‍රවලට විනයට අභිධර්මයට සපයන අර්ථකථන බැලුවාම පින්වන්ත වජිර මහත්මයා සියල්ලම සද්ධර්ම ප්‍රතිරූපකයක් බව තමයි පෙනෙන්නේ. ඒක ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදියත් එක්ක කටයුතු කර පින්වතුන්ට නම් උන්වහන්සේ කියනකොටම මේක වැරදි කියලා පේනවා. නමුත් සයින්ස් මේ පිටුදුවේ සිරිධම්ම හිමියන් විසින් ප්‍රකාශ කරනවානේ උන්වහන්සේ අභිධර්ම පිළිගන්නා බවට. පින්වන්ත වජිර මහත්මයා එයත් උන්වහන්සේගේ තවත් සද්ධර්ම ප්‍රතිරූපක බොරුවක්. හිතා මතාම සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය කරන්නට ගෙතු බොරුවක් පමණයි. අභිධර්මයේ උගන්වන සිත් 89න් සිත් 81ක්ම ලෞකිකයි. උන්වහන්සේ කරන කියන දේවල් වලින් පෙනෙන්නේ ඒ සිත් 89න් රූපාවචර අරූපාවචර සිත්වත් උන්වහන්සේට නැති බවයි. කාමාවචර සිත් 54න් 45ක්ම උන්වහන්සේට නොඅඩුවම තිබෙන බව තමයි අභිධර්මයේ ඔස්සේ බැලුවහම පෙනෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි පිටුදුවේ ස්වාමීන් වහන්සේ විසින් මේ ප්‍රකාශ කරනවානේ ස්වාමීන් වහන්සේ මේ අපි පහුගිය වීඩියෝ එකේදී දැක්කා. ඒ අනුව තමයි මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් යොමු කරන්නේ ඔබ වහන්සේට. දැන් ඔය අර දැන් මොකද්ද කියන්නේ අමා ශාන්තිය ඔය සමනල බණ අහලා සර්වකතාඥානය ගැන විග්‍රහ කරන්න එන්න එපා. තොපිට පිස්සු.
ඒ සමනල බණවල කියන්නේ පිස්සු කතා. එයා දන්න නිවන, එයා දන්න සර්වඥතා ඥාන. එයා කොහොමද මොකද්ද එයාට ඒක කියන්න තියෙන සුදුසුකම? අඩුතර මේ යකා සෝවහන්ද? සර්වඥතා ඥානය පිළිබඳව ස්වාමින්වහන්සේට කියන්නේ රතන ස්වාමින්වහන්සේට ඒ පිළිබඳව විමසන්න තියෙන අයිතිය මොකක්ද? මොකක්ද ඒ ගැන තියෙන ඔබ වහන්සේට තියෙන සුදුසුකම කියලා. ස්වාමින්වහන්සේ මේ කියන්නේ වෙනත් පින්වත් ස්වාමින්වහන්සේ නමකටවත් ගිහි පින්වතෙක්ටවත් උන්වහන්සේගෙන් එහෙම විමසන්න බැරිද අපට ස්වාමින්වහන්සේ? පින්වන්ත වජිර මහත්මයා පින්වත් ස්වාමින් වහන්සේලාත් ගිහි පින්වතුන් විසිනොත් පර්යාප්ති ශාසනය, ප්‍රතිපatti ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන ත්‍රිවිධ ශාසනයෙන් පර්යාප්ති ශාසනය දැන ඉගෙන ගන්න ඕන. පින්වන්ත මහත්මයා පර්යාප්ති ශාසනය දැන ඉගෙනගෙන ඒ පින්වත් සිව්වණක් පිරිස ඒ පිළිපදින්න ඕන. එහෙම පිළිපදිද්දී ඒ දහම තුල උගන්වන සද්ධර්ම ප්‍රතිරූපකයක් පහළ වෙනකොට ඔවුන් එසේ කරන හේතුව තේරුම් අරගෙන ඒක වළක්වා ගන්නේ නැතුව නිහඬව ඉන්නට තියෙන අයිතිය මොකක්ද කියලා අපි පෙරලා ප්‍රශ්න කරනවා. එතකොට ගිහි පැවිදි පින්වතුන් පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනය තුලනේ කටයුතු කරන්න ඕන. පර්යාප්ති ශාසනය දැනගෙන ඒ පිළිවෙත් පුරනකොට ඒ සද්ධර්ම ප්‍රතිරූපකයන් පහළ වෙද්දී ධර්ම විනයට විරුද්ධව කටයුතු වෙනකොට ඒ පිළිබඳව හඬ නොනගා සිටීමේ අයිතිය මොකද්ද? හඬ නොනගා ඉන්න හාමුදුරුන්ට, ඉන්න ගිහි පින්වතුන්ට, ඉන්න උපාසක උපාසිකාවන්ට මේ සියලුම ගිහි පැවිදි පින්වතුන් අනිවාර්යයෙන්ම තමන්ගේ දහමට විරුද්ධ වන සද්ධර්ම ප්‍රතිරූපකයක් මතු කරනකොට හඬ නැගිය යුතුයි නේද? එහෙමයි ස්වාමින්වහන්සේ. ඒක පරම අයිතිය නෙමෙයිද ගිහි පැවිදි දෙගොල්ලගේම? සංඝ රත්නය අපි විතරද හඬ නගන්න ඕන? ගිහි පින්වතුන්ොත් හඬ නැගිය යුතුමයි නේද? ඒක ඊයට පිනක්ද පවද්ද? කුසලයක් ස්වාමීනි. අනිවාර්යයෙන්ම උතුම් සී සද්ධර්මයේ ආරක්ෂා කරන්නට ඒ උතුම් සී සද්ධර්මයේ වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපකයක් පහළවන එක වළක්වන්නට කටයුතු කරන එක මොනතරම් මහනීය පින්කමක්ද? එහෙමයි ස්වාමීනි. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඒ වගේම තමයි මේ දැන් උන්වහන්සේ කරපු මේ යම් යම් ආందోලනාත්මක සිදුවීම් පහුගිය කාලේ පුරාම අපි දැක්කා. ස්වාමින්වහන්සේ ඒවට කතා කරපු, ක්‍රියා කරපු ඒ ස්වාමින්වහන්සේලා වෙනත් ස්වාමින්වහන්සේලාට උන්වහන්සේලා විසින් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කරා. වචන හරඹ අපි දුටුවා ස්වාමින්වහන්සේ මාධ්‍ය තුලින්. ඒ වගේ ස්වාමින්වහන්සේ යම් යම් හේතු නිසා ස්වාමින්වහන්සේ ඒවා කාලේ වෙල්තලාවට යට වෙලා ගිහිල්ලා නිහඬතාවයකටපත් වුණා. මේ නමුත් ස්වාමින්වහන්සේ දැන් උන්වහන්සේට කවුරු හරි ගිහි පින්වතෙක් හෝ අර මා කලින් පැහැදිලි කරා වාගේ මේ පැවිදි ස්වාමින්වහන්සේ නමක් විසින් උන්වහන්සේව ප්‍රශ්න කළොත්, ඒ වගේම උන්වහන්සේගේ වැරදි දේවල් නිවැරදි කියලා හෙළිදක්වලුවොත් එහෙම ස්වාමින්වහන්සේ මේ අපිට අන්තර්ජාලය තුලත් අපිට උන්වහන්සේගේ අනුගාමික පිරිස් පවා දකින්න ස්වාමින්වහන්සේ නින්දා කරමින් විවිධ ආකාරයට මේ හැසිරෙනවා. ස්වාමින්වහන්සේ මේ මෙහෙම කරන්නේ ඇයි? මෙහෙම කරන්න තියෙන අවසරය මොකක්ද උන්වහන්සේට මේ? ඒකවනේ මෙහෙම තේරුම් ගන්න ඕන. ඒ තමයි අෂ්ටලෝක ධර්මචක්‍රය දේශනා කළ තියෙන මේ උතුම් සී සද්ධර්මයේ තුල සඳහන් වෙනවා පෝරාණමේතං අතුලනේතං අච්චතනාමිව නින්දම්පි තුන්හි භාවීන නින්දම්පි බහුභාසිතං මිතබාණෙන්පි නින්දන්ති කිංචි ලෝකේ අනින්දිතෝ කියලා. පින්වන්ත වජිර මහත්මයා උතුම් ත්‍රිපිටක අටුවා ටීකා ආදී තුලින්ම අපි ධර්මයේ දැන ඉගෙනගෙන ඒ ආකාරයෙන්ම පිළිපදිනකොට තමන් ඒ ධර්මය ඒ විදිහටම ධර්මින්ද කටයුතු කරන්න කියලා දැනගන්න ඒ නින්දා අපහාස වලට මුහුණ දෙන පින්වතුන් වහන්සේලාට හොඳ අවස්ථාවක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ බොහෝම සතුට සිතින් පින්වන්ත මහත්මයා එහෙම කරන අයගේ චිත්ත සන්තතිය තුල අකුසල් සිත් 12 යෙදෙන ආකාරයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නින්දා අපහාස කරනකොට නින්දා අපහාස කරන අය කෙරෙහි බලවත් මෛත්‍රියෙන් බලati අපිට පුළුවන්කම ලැබෙනවා අභිධර්මයට හොඳට ගලපලා ගන්න ඒකේ චිත්ත සන්තතිය. ඒ තමයි උතුම් සී සද්ධර්මයේ වන ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථවලට ඒ කියවෙන කරුණු වලට මේ ඒ කියන අයගේ අදහස් සිතුම් පැතුම් අපි ගලපන්න ඕන. මේ ලෝකේ කෙනෙක්ට තියෙන හොඳම උපකාරී තමයි පින්වන්ත වජිර මහත්මයා නින්දා අපහාස කරන එක.
මොකද උතුම් ධර්මයේ ජීවිතයට ගලපා ගන්නා අයට එය මිල කරන්න බැරි අමිල මහනීය වස්තුවකුත් වෙනවා. අන්න රතන ස්වාමීන් වහන්සේටත් නින්දා අපහාස කරනවානේ කියලා සත්පුරුෂයෝ හැබැයි කලබල වෙන්න හොඳ නැහැ. අපිටත් මේ ප්‍රකාශ කරනකොට නින්දා අපහාස කරන්න ගත්තට අපි ඒවට බොහොම සන්තෝෂයි, බොහොම කැමැති. සත්පුරුෂයෝ කරන්න ඕනේ අපි කරනවා වගේ. එහෙම කියන අයගේ චිත්තසංතතිය විමසා බලා දේවධර්ම වන පවට ලැජ්ජාවක්, පවට බයක් නැති ඒ අයගේ පෘථග්ජනභාවයේ තරමත්, ඒ වගේම ඒ අය අනාගතයේදී ඔවුන්ට බොහොම හානිදායක වන ආකාරයට කර්ම රැස් කරගන්නා විදිහත්, ඒවායින් කොහොමද ඊයට කර්ම විපාක ලැබෙන්නේ කියලා අතීතයේ ඒ වගේ කාරණා කරගත්ත අය අද අපාගාමී වීම දුක් විඳින කාරණා තේරුම් අරගෙන ධර්මයට ගලපා ගන්න එක තමයි කරන්නට ඕන. ඒ වගේම නින්දා අපහාස කරන ඒ අය අකුසල කර්ම කරගන්නවා කියලා අනිත් පින්වතුනොත් අකුසල කර්ම කරගන්න ඕනේ නැහනේ. ඒ නින්දා අපහාස කරන අය කරගන්නා අකුසල කර්මේ යහපත් ධර්මයේ ඔස්සේ කටයුතු කරන අය කරගන්නේ නැති වෙන්න වගේ බලා ගන්න ඕන. ඒ නින්දා කරන්නේ, ඒ අපහාස කරන්නේ සද්ධර්ම ප්‍රතිරූපකයන් නිර්මාණය කරන අයගේ සද්ධර්ම ප්‍රතිරූපක තත්ත්වයේ ලෝකයට කියන පින්වතුන් වහන්සේලාගේ කටවල් වහන්නනේ. එහෙම කටවල් වැහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කවුරුත් හඬ නගන්නේ නැහනේ. නමුත් සැබෑම බුද්ධ පුත්‍රයෝ සහ ගිහි පැවිදි දෙගොල්ලොම බැලුවාම දෙගොල්ලොම ඒක තමන්ට ලැබෙන මහනීය වස්තුවක් විදියට සලකන්නට ඕන. මොකද මණිකකට හිරිහැරයක් තමයි උපදාන එක. මණිකක් උපදාන තමයි බබලන්නේ. හැබෑවටම තියෙන ගුණධර්මයෝ ඒ ආකාරයෙන්ම තියෙනවාද නැද්ද කියලා දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ නින්දාවලදී, අපහාසවලදී. කෙනෙක් පරුස වචන කියනවා නම් පරුස වචනේ පසුපස්සේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක් තියෙනවාමයි නේද පින්වන්ත මහත්මයා? ස්වාමීන් වහන්සේ මේ තවත් දෙයක් තමයි පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් කියන්නේ තමා බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන සිටිනවා කියලා අපි දැකලා තියෙනවා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ එසේ මේ ශාසන අන්තර්ධානයක් සිදු නොවි අපි දන්නවා ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නැවත බුදුරජාණන් වහන්සේ නමක බවට පත් වෙන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි ස්වාමීන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙන්නේ. මේ අතර කාලය තුලදී මේ වර්තමාන කාලේදී මේ කාලේදී පිටිදුවේ සිරිධම්ම හිමියන් මේ අතර මැදට මේ සාක්ෂාත් වෙච්ච තවත් බුදුවරයෙක් කියලා ස්වාමීන් වහන්සේ මේක අපිට පිළිගන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. හේතුව තමයි උතුම් ගෞතම බුදුසසුන පවතින මෙන්න මේ කාල සීමාවේ වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නට කිසිම ආකාරයකට හේතු සම්පත් ස්වභාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. අනාගතයේදී අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පසුව පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ අතර කාල සීමාවේ වෙනත් කිසිම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළවන්නේ නැහැ. මේ සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය කරලා ශාස්ත්‍රෝත්‍රේ පැහැර ගන්නට කටයුතු කරන ඒ අයගේ ඒ සඳහා තියෙන උපක්‍රමශීලී කාරණාවක් පමණයි. එසේනම් ස්වාමීන් වහන්සේ මේ පස බුද්ධත්වයේ සාක්ෂාත් කරලා කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්ද? පින්වන්ත වජිර මහත්මයා, බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනයේ පවතින කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේත් නැහනේ. එහෙමයි. මේ කාල සීමාවේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පුළුවන් කමකුත් නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේ උප්පත්තිය ලැබනකොටම ඒ වැඩ හිටිය පසේ බුදුරජාණන් වහන්සේත් ආයුෂ අවසන් බව දැනගෙන පින්වම් පෑවා. එසේනම් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ යම් කෙනෙක්ට කියන්න පුළුවන් රහත් වෙලා උන්වහන්සේ යම් අවස්ථාවකදී කියනවා රහතන් වහන්සේ නමක් විදියටත් මේ ආරෝපණය කරගන්න උන්වහන්සේ රහත් වෙලා සිටින්නට පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? එහෙම නෑ. උන්වහන්සේ කරන කියන දේවල් වලින් රූප රාගය නැති කළ බවක් පෙනෙන්නේ නැහැ. එහෙමයි. අරූප රාගය, මානය නැති කළ බවක් පෙනෙන්නේ නැහැ. මානෙ විශේෂයෙන්ම. ඒ වගේම උද්ධච්චය, අවිච්ඡාව කියන මේ සංයෝජන ධර්ම සියල්ලම උන්වහන්සේට තිබෙන බව පේනවා. විශේෂයෙන්ම අවිද්‍යාව. උන්වහන්සේ සී සද්ධර්මයේ සම්බන්ධව කරන කියන ප්‍රකාශ තුලින්
ඒ වගේම කෙලෙසුන් නැසපු රහතන් වහන්සේ නමක් හැම අතින්ම සංවර වෙනවා. දකින අයගේ සිත් නිවා සනහා පවිතු බවින් සම්පූර්ණයෙන්ම අනිත් අයත් මුදවන්න පුළුවන් විදිහේ හැසිරීමක් ඇතිව කටයුතු කරනවා. පින්වන්ත වජිර මහත්මයා පිටුදුවේ පින්වන්ත අපේ ශ්‍රීධම්ම ස්වාමින් වහන්සේ කරන කියන හැම දෙයකින්ම පේන්නේ උන්වහන්සේ රහත් වෙලත් නැති බව. උන්වහන්සේගේ හැසිරීමෙන් අනිත් අයට තියෙන සද්ධාවත් නැති වෙනවා. එතකොට උන්වහන්සේගේ සද්ධාව ගැන හිතන්න පුළුවන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තියෙන උන්වහන්සේගේ සද්ධාව ඒ බවකුත් අපට පේන්නේ නැහැ. උන්වහන්සේටත් අපේ කාන්තිමත් ලෝකුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාාවක් නැති බවයි පෙනෙන්නේ. අනිත් අයගේ සද්ධාව නැති කළ දානවා. පිටුදිවේ පින්වත් ශ්‍රීධම්ම ස්වාමීන් වහන්සේට අපිට පේන්නේ උන්වහන්සේට අකුසාසිත 12ම තියෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේට රහතන් වහන්සේ නමක් බවට පත්වීමේදී නැතිවන අකුසාසිත ස්වභාවයක් නැති වුණු බවක් පේන්නේ නැහැ. උන්වහන්සේ අකුසාසිත 12ම ඇතිව කටයුතු කරන බව තමයි ඒ කියන දේවල් වලින් කරන දේවල් වලින් ඒ වෛරයෙන් ඒ ද්වේෂයෙන් ඒ ආමන්ත්‍රණය කරන හැටියෙන් විටින් විට සී සද්ධර්මයේ වෙනස් කරමින් කියන ආකාරයෙන් පෙනෙන්න තියෙන්නේ. එහෙනම් සායනස කෙනෙක්ට කියන්න පුළුවන් ඒ සායනස මේ උන්වහන්සේ මේ අනාගාමී තත්ත්වයටපත් වෙලා කියලා. පින්වන්ත වජිර මහත්මයා එහෙම කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒකට හේතුව තමයි උන්වහන්සේ අනාගාමී වෙලත් නැහැ. මොකද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත් කෙරෙහි පවතින ලෝභයත්, පටිඝයත් උන්වහන්සේට තියෙන තත්වයෙන් ඒක පැහැදිලිව පේන තියෙනවා. ඕනම කෙනෙක්ට පැහැදිලිව ඒක පේනවා. අපිට විතරක් නෙමෙයි ධර්මයේ ගැන වැඩි දන්නේ නැති ගිහි පින්වතුන්ට උනත් පේනවා උන්වහන්සේ හරිම තරුණ සැටපරුස ඒ වෛරයෙන් පිරුණු කෙනෙක් කියලා. අභිධර්මයේ ඉගෙනගත්ත පින්වතුන් නම් මෙන්න මේ විදිහට ඒක තේරුම් ගන්නවා. අකුසල සිත් 12න් ditthිගත සම්පයුත්ත සිත් 4යි. දෝෂ මූල සිත් 2යි. විචිකිච්ඡා සම්පයුත්ත සිතයි කියන සිත් 7 අනාගාමී වෙනකොට නැත්තටම නැති වෙනවානේ. උන්වහන්සේ සී සද්ධර්මයේ සැක කරන ආකාරයත් නිතරම දේශයෙන් වෛරයෙන් හැමෝටම බනිමින් නිඳා කරමින් සිල්වත් බිස්සුන් වහන්සේලා හිලා දකිමින් සම්පූර්ණයෙන්ම බිස්සුන් වහන්සේලා සමග සමගියෙන් ඉන්නට කටයුතු කරන්නේ නැතුව ඒ දේශයෙන් වෛරයෙන් ඉන්න බවින් පෙනෙන්නේ උන්වහන්සේ අනාගාමී වෙලත් නැති බවයි. එහෙනම් සයනස් කෙනෙකුට කියන්න පුළුවන් නේද උන්වහන්සේ මේ සක්‍රුදාගාමී තත්වයට අඩුම ගණනේ සාක්ෂාත් කරගෙන සිටිනවා කියලා. පින්වන්ත වජිර මහත්මයා අභිධර්මයේ ඉගෙනගත්ත ගිහි පැවිදි පින්වතුන් අභිධර්මයේ අනුව බැලුවොත් ඒ ඇයට පේන්නේ අකුසල සිත්වල ditthිගත සම්පයුත්ත සිත් 4ත් ඒ වගේම බුද්ධ ආදී අටතැන්හි සැකේවන විචිකිච්ඡාවත් උන්වහන්සේට තියෙනවා කියලා. උන්වහන්සේ සක්‍රදාගාමී වෙලත් නැහැ. විචිකිච්ඡාව අපූර්වට උන්වහන්සේගේ දේශනාවලින් නිර්මාණය කරමින් ගිහි පැවිදි දෙපිරිසම සද්ධර්ම ප්‍රතිරූපකයක සමාදන් කරවන්න හදන අපූර්ව බලන්නකෝ. ඉතින් කොහොමද උන්වහන්සේ සක්‍රදාගාමී කියලා කියන්නේ? එසේනම් සයනස අභිධර්ම පිටකයේ පමණක් නෙවෙයි මුළු ත්‍රිපිටකයේම අරගෙන බැලුවොත් මේ අපිට කියන්න පුළුවන් සයනස ඒ අනුසාරයෙන් උන්වහන්සේ මේ සෝවාන් තත්ත්වයටවත් පත් වෙලා සිටිනවා කියලා ස්වාමීන් වහන්සේ. මුළු ත්‍රිපිටකයේම අරගත්තොත් සූත්‍ර පිටකයේ තියෙන සියලුම සූත්‍ර දේශනා විශේෂයෙන්ම ලංකාවේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු චූලහතිපදෝපම සූත්‍රයේ සාරාංශය පොඩ්ඩක් අපි හිතට ගනිමු. එතකොට ඒ සීලයට ආවේනික කවුණුකාරණා ඔක්කොම බලනකොට සීලයේම සම්පූර්ණයෙන් ප්‍රතිසේප කරමින් කටයුතු කරන නිසා මුළු සූත්‍ර පිටකයේ සීල සූත්‍ර දේශනාත් ඒ වගේම උන්වහන්සේ සීලය ආදී ප්‍රතිසේප කරමින්ම නිතරම කතා කරන්නේ. ඒ නිසා විනය පිටකයේ ප්‍රතිසේප කිරීමත් ඒ වගේම අභිධර්ම පිටකයත් මුළු ත්‍රිපිටකයම අරගෙන බැලුවාම අපිට පේන්නේ උන්වහන්සේ සෝවාන් වෙලාවත් නැහැ කියන එක. උන්වහන්සේට බුද්ධ ආදී අටතැන්හි සැකේ තදින්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේට සද්ධාවත් අඩුමතරමේ නැහැ. උන්වහන්සේ අන්‍යයන්ගේ සද්ධාවත් විනාශ කළ දානවා.
අඩුම තරමේ පිටුදුවේ සිරිදම්ම පින්වත් අපේ ස්වාමීන් වහන්සේට සද්ධාවත් නැති බව තමයි උන්වහන්සේගේ සියලු ක්‍රියාකාරකම් වලින් පෙනෙන්නේ. ඒ වගේම සවින්නාස මේ එතකොට හැඟෙන දෙයක් තමයි සවින්නාස පැහැදිලි කරපු මේ ධර්මානුකූල සවිස්තරාත්මක විග්‍රහය තුළ සවින්නාස මේ බිහි කරන්න තනන්නේ මේ සද්ධර්ම ප්‍රතිරූපකයක් නේද සවින්නාස? මොකද වෙලාවකට උන්වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කළා කියනවා, තවත් වෙලාවකට උන්වහන්සේ රහත් වෙලා කියනවා. මෙහෙම සවින්නාස මේ කියන්න හේතුව මේ කියන්නේ තමා ලැබපු අධිගමයේ පවා සවින්නාස විටින් විට වෙනස් කරනවා උන්වහන්සේ. ඇයි සවින්නාස මේ වගේ කරනවා කියලා ඔබ වහන්සේට හිතෙන්නේ මෙවැනි ආකාරයක මේ දෙයක් කරන්නේ ඇයි සවින්නාස? පින්වන්ත වජිර මහත්මයා මේ වෙනකොට පිටුදුවේ පින්වත් සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් සම්පූර්ණයෙන්ම සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය කරමින් සිටින්නේ. උන්වහන්සේට අවශ්‍යතාවය වෙලා තියෙනවා මේ උතුම් නෛර්යානික සීසත් ධර්මයේ යටපත් කරවලා උන්වහන්සේ විසින් නිර්මාණය කරපු දෙයක් තුල අනාගතයේදී පිරිස හසුරුවන්න. උන්වහන්සේ ප්‍රකාශ කරනවත් එක්කනේ උන්වහන්සේ මේ කියන දේ අවුරුදු 10 ගාණක් පවත්නවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලොවට විවර කරපු සීසත් ධර්මයේ අවුරුදු 2500 කාලයක් පුරා මෙතෙක් පැවතුණා. ඉදිරියට ඒ උතුම් සිය සද්ධර්මයේ වෙනුවට පිටුදුවේ සිරිධම්ම හිමියන් විසින් නිර්මාණය කරන දහමක් පවත්වන්නට තමයි උන්වහන්සේ කටයුතු කරන්න හදන්නේ. නිදහස් මනසකින් සත්‍ය සොයාගෙන යන්නන්ට සමන්ත භද්‍ර ආමන්ත්‍රණය කරනවා. එහෙම නැතුව සංස්කෘතියට හිර වෙච්ච ඇම්බැට්ටකම් කරන අර හිර වෙලා ඉන්න වැද්දන්ට ආමන්ත්‍රණය කළා තේරුමක් නැහැ. විවෘත අදහස් දරන සියලු ආගමිකයන්ට සියලු ජාතීන්ට අපි කතා කරනවා. ලෝකේ තව අවුරුදු 50ක් විතර යනකොට ඔය තියෙන සාම්ප්‍රදායික ආගම් ඔක්කොම බිඳ වැටිලා එකම විශ්වාගමක් නැගිටිනවා. එක එකනාට කාලෙන් කාලට වෙන වෙනම අදහස් එනවානේ. සමහරුන්ට තමන්ගේ නම පවතින දෙයක් කරන්න ඕන කියලා හිතෙනවා. ඒකවල පෘථග්ජන ස්වභාවය. මේ පෘථග්ජන ස්වභාවය තුල තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ නැත්නම් ශාස්ත්‍රෝත්‍රයේ පැහැර ගන්න. මිම්මත්තට පිටුදුවේ සිරිධම්ම හිමියන්ගේ නම අවුරුදු 10 ගාණක් පවතින ආකාරයට උන්වහන්සේ විසින් සියලු කවුණු දැනගෙන ත්‍රිපිටකය අටුවා ආදී තියෙන කවුණුත් උන්වහන්සේ නොදන්නවා නෙමෙයි. හැබැයි ඔක්කොම කියවල නැති බවත් පේනවා. උන්වහන්සේ මේ උත්සාහ කරන්නේ අවුරුදු 10 ගාණක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු සසුනේ සම්බුදු අසුන පැහැර ගන්නට. ඒ වෙනුවට උන්වහන්සේ තුළ වාඩි වෙන්නටයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට ස්වාමීන් වහන්සේ මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝත්වය එහෙම කෙනෙක්ට පැහැර ගන්නට පුළුවන් සයනස එක කරන්න පුළුවන් දෙයක්ද? පින්වන්ත වජිර මහත්මයා ගිහි පැවිදි පින්වතුන් ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථත් එක්ක ධර්මයේ ඉගෙන ගත්තොත් ඒ තුලින් මගපල් ලබා ගත්තොත් හැබැයි ඒක උන්වහන්සේට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට නිහඬව හිටියොත් නම් අපූර්වට උන්වහන්සේට සම්බුද්ධත්වයේ පැහැර ගන්නට පුළුවන්කම ලැබේවි. ඒකට හේතුව තමයි ගිහි පින්වතුන් පැවිදි පින්වතුන් වහන්සේලා ත්‍රිපිටකය අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදියත් එක්ක ඉගෙන ගන්නේ නැතිකම. ගිහි පැවිදි පින්වත් පිරිස විසින් සවින්නාස කියන ආකාරයට මේ ධර්මදර වීමෙන් මේ ආකාරයෙන් උන්වහන්සේ කරන ශාසනික විනාශය සවින්නාස මේ නවතාලන්නට පුළුවන්ද? ගිහි පැවිදි සියලුම පින්වතුන් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හැසිරෙන්නට ඕන. එතකොට පිටුදුවේ සිරිධම්ම පින්වත් ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ ශාස්ත්‍රෝත්‍රයේ පැහැර ගන්නට බැරි කමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි ධර්මයේ දන්න හින්දා. ධර්මයේ දන්නා පින්වතුන් ධර්මයේ වගේ සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය වෙනකොටම මේක අධර්මයක් බව දැනගන්නවා. දැන් බලන්න ඕනම කෙනෙක් පිටුදුවේ සිරිධම්ම හිමියන් යම්කිසි ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවක් ගැන කිව්වොත් ඒ කිව්ව විදිහට තේරුම් ගන්න නැතුව කිව්ව සූත්‍ර දේශනාවේ ඒ කවුණ තියනවාද කියලා සූත්‍රය අරගෙන බැලුවොත් හම්බ වෙනවා ඒ කවුණ වල තියෙන වෙනස්කම් ටික. ඒ කියන්නේ ධර්මයේ දන්නා අයව රවට්ටන්න බැහැනේ. නොදන්නා අයව රවට්ටුවාට
මෙතනදී අනිවාර්යයෙන්ම ඒ උතුම් සීසත් ධර්මයේ නොදන්නා කම නිසායි මේ රැවටෙන්නේ නොමග යන්නේ. ඒ උතුම් සීසත් ධර්මයේ දැන ඉගෙන ගත්තාම ඔය ගැටලුව මාර්තනය වෙලා යාවි. ගිහි පින්වතුන් වේවා, පැවිදි පින්වතුන් වහන්සේලා වේවා, පින්වන්ත වචිර මහත්මයා ධර්මයේ දැන ඉගෙනගෙනම කටයුතු කරන්න ඕන. එහෙම කළොත් උන්වහන්සේට මේ විනාශය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි සයින්නාංශ මේ අපි කීපවතාවක්ම දුටුවා ස්ථාන දෙකකදී වගේ උන්වහන්සේ සඳහන් කළා. මට මතක තියෙන විදිහට සයින්නාංශ මේ නුඹලාගේ උඩින් එන රහතුන් එනකම් අහසින් මම තමයි බුදුන් මම තමයි රහතුන් කියලා. සයින්ස මට ඒ ගමම අපිට නැගෙන ප්‍රශ්නයක් තමයි එසේ ඒ කියන ආකාරයට මේ උන්වහන්සේටත් උඩින් එන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අපිට ඒකම මතක් වෙනවා සයින්නාංශ. මේ ඒක එසේ වෙතත් උන්වහන්සේ කියන විදිහට සෑම රහතන් වහන්සේ නමකටම සාමින්හස එසේම මේ 이르දි ප්‍රාතිහාරයෙන් අහසින් වැඩම කරන්නට පුළුවන් ද සාමින්හස? පින්වන්ත වජිර මහත්මයා සමත යානික විදර්ශනා යානික දෙපිරිස ගැනම උන්වහන්සේගේ නොදන්නාකම හින්දායි එහෙම කියන්නේ. සමත යානික පිරිස වේවා, ඒ වගේම විදර්ශනා යානික පිරිස වේවා, එහෙම දෙපිරිසක් ඉන්නා මේ ශාසනය තුල. උඩින් එන්නට පුළුවන්ද කියලා ඇහුවොත් ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක හැම රහතන් වහන්සේ නමකටම කරන්න බෑ. සුස්ක විදර්ශක රහතන් වහන්සේලාට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. පින්වන්ත වජිර මහත්මයා සුස්ක විදර්ශක රහතන් වහන්සේලාත් සමතයානික රහතන් වහන්සේලාත් අතර වැඩිපුරම ඉන්නේ කොයි පිරිසද කියලා ඇහුවොත් අපිට හම්බ වෙන්නේ සුස්ක විදර්ශක රහතන් වහන්සේලායි. ඒ කියන්නේ සමතයානික රහතන් වහන්සේලාට ඒ කරන්නට පුළුවන්කම ලැබෙනවා. මෙතනදී උන්වහන්සේ සමතයානික පිරිස ගැනත් විදර්ශනා යානික පිරිස ගැනත් නොදන්නාකමයි මෙයින් පෙනෙන්නේ. ඒ වගේම සවින්හංශ ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි මේ සවින්හංශ දැන් පිටුදුවේ සිද්ධාම හිමියන් වැනි මෙවැනි මේ කටයුතු කරන ශාසනයට මේ මෙවැනි ආකාරයේ හානිදායක කටයුතු කරන සිදුවීම් එවැනි පුද්ගලයන් සාමින්හංශ මීට පෙරත් ඉතිහාසයේ ඉඳලා තියෙනවද? මෙවැනි ආකාරයේ දේවල් සිදු වෙලා තියෙනවද සාමින්හංශ? ඉතිහාසයේ නැවතත් ලියවීමක් වගේ තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතිහාසයේ මේ වගේ සිද්ධි අපිට අති විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. එක පාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි. විශේෂයෙන්ම අපිට හම්බ වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පළවෙනි ධර්ම සංගායනාවෙන් පසුව දෙවෙනි ධර්ම සංගායනාව අතර වර්ධනය වෙලා තියෙන වචිපුත්තක බිසෝන් වහන්සේලාගේ වැඩපිළිවෙලත් දෙවෙනි ධර්ම සංගායනාවත් තුන්වෙනි ධර්ම සංගායනාවත් අතර ඇති වෙලා තියෙන ඒ නිකාය බෙදීම් වල විශාල වර්ධනයක් තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ විශේෂයෙන්ම මහායානික දර්ශනයේ ක්‍රමානුකූලව වර්ධනය වීගෙන වසුබන්දුපාදයන් වහන්සේ ඒ වගේම අසඝෝෂපාදයන් වහන්සේ වගේ ඒ විශේෂ චරිත රාශියක් නිර්මාණය වෙමින් ආපු ආකාරය. එතනදී අපිට සද්ධර්ම ප්‍රතිරූපක රාශියක් බිහුණු ආකාරයක් පේනවා. විශේෂයෙන්ම මේ වගේ සිද්ධි අතීතයේ රාශියක් වෙලා තියෙනවා ලංකාව තුලත්. බයිතුල්‍යවාදී සරවස්තවාදී විශාල බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. අපිට හම්බ වෙනවා විශේෂයෙන්ම මහායානයේ බිහිුනේ මේ වගේ සිද්ධි හින්දා කියන එකත් ඒ වගේම අබේගිරිය නිර්මාණය වුනේත් මේ වගේ සිද්ධි හින්දා කියන එකත් අබේගිරිය අර වලගම්බා රත්තුමාට උදව් කරපු ස්වාමින්වහන්සේටනේ පූජා කළේ. ඉන්පස්සේ බලන්නකො සර්වස්තවාදීන්ගේ මූලස්ථානයක් බවට ඒපත් වුණානේ. විමුක්ති මාර්ගය එහි ජීවත් වුණු ස්වාමින්වහන්සේ ඇසුරු කරපු ග්‍රන්ථයක් වුණානේ. ඒ වගේම හැම වෙලාවකම තේරවාදී බුදුදහමට විරුද්ධව අබේගිරිය මුල් වෙලානේ බොහෝ කාරණා ඒ කාලේ සිද්ධ වුණේ. පින්වන්ත වජිර මහත්මයා ඉන්පස්සේ ජේතවනය බලන මහසේන රත්තුමා නිර්මාණය කරපු ජේතවනය නිර්මාණය වුණාට පස්සේ විශේෂයෙන්ම උදුවැපිරීමක් පවා කළානේ මහා විහාර භූමිය තුල. කාලෙන් කාලයට ලොකු විනාශයන් සිද්ධ වෙලා තියෙනවා. අතීතයේ මහායානයේ අබේගිරි ජේතවන සහ බොහෝ නිකාය වලට බෙදී යෑම සිද්ධ වුණා වගේ වර්තමානයේදීත් ඒ ආකාරයෙන්ම මේ සිදු කරමින් තිබෙන්නේ. එහෙමයි සවිනාස මේ ඉන්දියාවෙන් බුද්ධහම අතුරුදහන් උනේ ඇයි සවිනාස? ඒකට හේතු මොනවාද ඔබ වහන්සේ දකින විදිහට? සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය වුණා ඉන්දියාවේ. විශේෂයෙන්ම මහායානයේ පැත්තට බරව. ඒකෙන් තේරවාදී බුදුදහම යටපත් වෙලා ගියා.
මහායානය හොඳටම වර්ධනය වුණා. ඊට පස්සේ මුස්ලිම් ආක්‍රමණිකයෝ සැරියුත් මහරහතන් වහන්සේගේ ගමේ තිබ්බ නාලන්දා බිස්සු විශ්වවිද්‍යාලය විනාශ කළ දැම්මා. වික්‍රමශිලා බිස්සු විශ්වවිද්‍යාලය විනාශ කළ දැම්මා. මුස්ලිම් ආක්‍රමණයෙන් අර සියලුම බිස්සූන් වහන්සේලා සමූල ඝාතනය කරනකොට හින්දු ආගම බේරුනේ හින්දු පූජකයා ගෙදරම ඉන්න හින්දා. හැබැයි පින්වන්ත වජිර මහත්මයා බිස්සූන් වහන්සේලා ඉන්නේ වනාන්තරවල හෝ කුටිවල හෝ යම්කිසි සේනාසනවල යම්කිසි තැන්වල. ශාසනය එහෙමම අතුරුදහන් වෙලා මුස්ලිම් ආක්‍රමණයේ හින්දා බොහෝ විනාශයක් සිද්ධ වුණා. ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වීමට විශේෂයෙන්ම තේරවාදී බුදුදහම අතුරුදහන් වීමට බලපෑවි මේ නිර්මාණය කරමින් ඉන්නා වගේ සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය වීම. ඒ වගේම සද්ධර්ම ප්‍රතිරූපකයන් තිබ්බ ඒ මහායාන බුදු සමය වුණත් අතුරුදහන් වුණේ ඒ මුස්ලිම් ආක්‍රමණයන් නිසා. ඒ වගේම සවින්හන්ස මේ ඔබ වහන්සේ කිව්ව ආකාරයට මේවැනි ආකාරයේ මේ වර්තමාන තත්වයන් තුල අපි කතා කරොත් සවින්හන්ස තුනුරුවන් සඳහා මේ තුනුරුවනට තද බල ලෙස විකෘති කිරීම සිදු වෙනවා. ඒ ආකාරයෙන් ඒ අනුසාරයෙන් ඒවා නොදන්නා ගිහි ශ්‍රාවක පින්වතුන් වගේම පැවිදි පිරිසත් යම් ආකාරයකට මේවට ගොනු වෙමින් පවතින සවින්හන්ස වර්තමානයේ අපි දකින්නකොට පොදුවේ කතා කළොත් සවින්හන්ස මේ බුද්ධ රත්නය මේ විදියට හැල්ලු කරලා ශාස්ත්‍රුත්වයේ පැහැර ගන්නවා. එක් ආකාරයකින් සංඝ රත්නය අපි දකින්න ගුණ නෙවෙයි මේ සවින්හන්සලාගෙන් සමහරලාට අපිට විද්‍යමාන වෙන්නේ සවින්හන්ස. අපි ධර්මයේ තුල ඉගෙන ගන්න සංඝ රත්නයේ ගුණ නෙවෙයි. ඒ වගේම ධර්ම රත්නයේ තියෙන ගුණ හැල්ලුවට ලක් කරන සවින්හන්ස ධර්මයේ විකෘති කරනවා. මෙවැනි ආකාර සිදුවීම් වලින් සවින්හන්ස අනාගතයේ ශ්‍රී ලංකාව තුලත් මේ තේරවාදී දහමටත් ලෝකයේ තියෙන මේ සම්බුද්ධ ශාසනයටත් කුමක් වෙයිද කියලා අපිට සවින්හන්ස මේ ඒ කියන්නේ ධර්මානුකූල පිරිස් හැටියට සංවේගයක් සවින්හන්ස උපදිනවා. කුමක් වේවිද සවින්හන්ස ඉදිරියේදී? පින්වන්ත වජිර මහත්මයා තවදුරටත් ගිහි පැවිදි පින්වතුන් වහන්සේලා නිහඬව හිටියොත් මේ වර්තනය වන සද්ධර්ම ප්‍රතිරූපකයෝ හින්දා බිස්සුන් වහන්සේලාට මින් ඉදිරියට විනයානුකූලව කටයුතු කරන්න බැරි වෙලා යනවා. මොකද විනය ප්‍රතික්ෂේප කරන හින්දා ශාසනයේ ආයුෂ බවට පත් වෙලා තියෙන ධර්මතාවය අවලංගු කරලා දානවානේ. ඒ වගේම තේරවාදී බිස්සුන් වහන්සේලා දැන් මේ කියනා වගේ මිත්‍යා දෘෂ්ටික පිරිසක් විදිහට අනාගතයේදී හංවඩු ගහලා දාවි. ඒ තමයි අනාගතයේ බිස්සුන් වහන්සේලා බවට පිටුදුවේ සිරිධම්ම හිමියන් විසින් නිර්මාණය කරන පිරිස ඉඳීවි. නිහඬව හිටියොතින් අනාගතයේදී ශ්‍රී සද්ධර්මය මේ විදිහට පිළිපදිමින් කටයුතු කරන බිස්සුන් වහන්සේලාත් ඒ ගිහි පිරිසත් මිත්‍යා දෘෂ්ටික පිරිසක් විදිහට හංවඩු ගාවි. ඒ විදිහට අහන්වඩු ගහලා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාස්ත්‍රෝත්‍රේ පිටුදුවේ සිරිධම්ම හිමියන් පැහැරගනිවි. ඒ වගේම සවින්හන්ස මේ ආකාරයේ කටයුතු සිද්ධ වෙනකොට හැමෝටම නැගින සාම්ප්‍රදායික පැනයක් තමයි සවින්හන්ස මම මේ අවස්ථාවේදී ඔබ වහන්සේකින් සැකවින් කරුණු දක්වාලන්නට ඔබ වහන්සේකින් නැවතත් විමසන්නම්. ඕනම කෙනෙක්ට සවින්හන්ස මෙවැනි ආකාරයේ සිදුවීමේදී මෙවැනි දේවල් වලට සවින්හන්ස මේ ශාසනය තුල වගක යුතු බාරකාරී පිරිස් නැද්ද? මහා සංඝරත්නයේ විදියට මහා නායක සවින්හන්සලා ඒ වගේම සවින්හන්ස සංඝරත්නය ඇයි මේවට එරෙහි වෙන්නේ නැත්තේ කියන එක සවින්හන්ස සමාජයෙන් අපිට නිතරම අහන්න දකින්න ලැබෙන සවින්හන්ස. ඇයි මෙහෙම මහා සංඝරත්නයේ මේවට යම් ආකාරයේ කියන්නේ තනිව නැගී සිටීම අපි ඕනතරම් දකින්න සවින්හන්ස මේ වෙනකොට. නමුත් සවින්හන්ස මේ වගක යුතු පාර්ශවයෙන් ඇයි සවින්හන්ස මේ නිහඬතාවයක් දැඩි නිහඬතාවයක් දක්වන්නේ? පිටුදුවේ සිරිධම්ම හිමියා සිටින්නේ තනියම නෙමෙයි. උන්වහන්සේ වටා මහා විශාල පිරිසක් ඉන්න බව පේනවා. සැඟවුණු පිරිසක්. ඒ සැඟවුණු පිරිස උන්වහන්සේට උපදෙස් දෙන බවකුත් පේනවා. ඒ වගේම උන්වහන්සේව මෙහෙවන බවකුත් පේනවා. අතීතයේ දේවදත්ත තෙරුන් වහන්සේගේ ළඟ හිටිය බිස්සුවක් නැවත ඉපදිලා වගේ තමයි උන්වහන්සේ මේ හැසිරෙන්නේ. ඒ කියන්නේ පින්වන්ත වජිර මහත්මයා සම්බුද්ධත්වයේ තමන් සතු කරගන්නටයි උන්වහන්සේ මේ කටයුතු කරන්නේ. මහා සංඝරත්නයත් ගිහි පින්වතුනොත් මේ පිළිබඳව දැන් ක්‍රියාත්මක වුණොත් උන්වහන්සේට ඒ උත්සාහය සම්පූර්ණ කරගන්න බැරි වෙලා සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ කටයුතු කරાવી. පින්වන්ත වජිර මහත්මයා අහපු හැම ප්‍රශ්නයකටම මම දැන් පිළිතුරු දුන්නානේ. එහෙමයි.
ඒ වුණාට දැන් ඔය අහපු ප්‍රශ්නයට දෙන්න මටත් පිළිතුරක් නැහැ. ඒ පින්වන්ත වජිර මහත්මයා වගකිව යුතු පිරිස මේ පිළිබඳව පියවරක් ගන්න නැත්තේ. ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. සවිනාසයක බොහොම මේ සංවේග ජනක කාරණාවක් මේ ඇසූ විටම ඔබ වහන්සේගේ පිළිතුරෙන් දැනෙන්නේ මට. සවිනාස එසේනම් ගිහි පැවිදි පින්වතුන් මේවා දැනෙන හැඟෙන මේ ශාසනය ගැන මේ හැඟීමක් තියෙන පිරිස කුමක් කළ යුතුද සවිනාස මේ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කෙනෙක්ට විමසුවොත් සවිනාස ඒ ගැන දෙන පිළිතුර කුමක්ද? පින්වන්ත වජිර මහත්මයා මෙතන සිද්ධ වෙනවා මහා විශාල කුමන්ත්‍රණයක්. කිසිම හේතුවක් හින්දා සිය සද්ධර්මයේ සැක කරන්න හොඳ නැහැ. සිය සද්ධර්මයේ ඊටාම පිරිසුදුයි. හරිම පාරිශුද්ධයි නිර්මලයි. සද්ධර්මයේ නොදැන ඉන්න එක සුදුසු දෙයක් නෙමෙයි. ඊටමත් කැපවීමේ මහන්සි වෙලා ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථෝස්සේ ධර්මයේ දැනීගෙන ගන්න කටයුතු කරන්න ඕන. ධර්මයේ දැනීගෙනගෙන පිළිපදින්නත් ඕන. හැමදාම රටක් පාලනය වෙන්නේ මධ්‍යම පාන්තික බලවතුන්ගෙන්. විශේෂයෙන්ම ඒ පින්වතුන් ධර්මය දැනීගෙනගෙන නැති හින්දා විවිධාකාර කුමන්ත්‍රණ වලට නොදැනුවත්වම අහු වෙන්න පුළුවන්. අපිට දැන් පෙනෙමිනුත් තියෙනවා විවිධාකාර කුමන්ත්‍රණ වලට මේ මධ්‍යම පාන්තික ධනවත් පිරිස ධර්මයේ නොදන්නා නිසා හසු වෙනවා කියා. ඒ නිසා අවසානයේ මේ සියල්ලගේ අවසානයේ අතිශයින්ම ඛේදජනක සිදුවීම් වලින් අවසන් වෙන්න පුළුවන්. හරියට අතීතයේ වුණා වගේ. වලගම්බා රජතුමා තමන්ට හිතවත් ස්වාමින් වහන්සේට අභයගිරිය තනවල පූජා කරනවා. තේරවාදී බුදුදහමට විරුද්ධ මධ්‍යස්ථානයේ අභයගිරිය වුණා. ඒ වගේම ජේතවනයේ තනවා පූජා කරනවා අපේ මහසෙන් රජතුමා. ඒ සිදුවීමට අදාළව උඳුත් වැපිරෙව්වා මහා විහාර භූමිය තුල. වර්තමානයේදී බොහෝ පීඩාකාරී දේවල් නිර්මාණය වේවි. මහසෙන් රජතුමා එදා ඒ සිදු කරපු ක්‍රියාවලියෙන් පසුව ඇති වුණු දේ හිතන්නකෝ. අවසානය ඊතරම් සුබ දෙයක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා ගිහි පැවිදි සියලුම පින්වතුන් අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය දැන ඉගෙන ගන්නටම වග බලා ගන්නට ඕනේ. සිය සද්ධර්මයේ සැක කරන්නේ සිය සද්ධර්මයේ නොදන්නාකමට. දන්නේ නැති හින්දා. මුලින්ම දැන ඉගෙන ගන්න ඉන්න එපාය. කවුරු හරි කෙනෙක් ධර්මයේ පිළිබඳව වැරදි අදහසක් කියනවා නම් ඒ කිව්ව අදහස තියෙන සූත්‍ර දේශනාව අරගෙන කියවන්න ඕන. කියවුවාම හම්බ වෙනවා ඒ කියපු කෙනාගේ අදහස වැරදි කියලා. සූත්‍රයේ තියෙන අදහස ඊටාම පිවිතුරුයි, නිර්වෘල්, නිවැරදි කියලා. උතුම් සී සද්ධර්මයේ තුන් කාලයටම එකසේ බලපාන්නේ කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීන් අපි දන්නවා මේ සද්ධර්මයේ තියෙන්නේ කෙනෙකුට සසර ගමන තුල ස්වාමීන් මේ නිර්වාණය කරා යන්නට කෙලෙස් ප්‍රහීන කරගෙන මේ මාර්ගයේ වඩවා ගැනීමට වාද විවාද කරගන්න තර්ක කර යන්නට නෙමෙයි ස්වාමීන් වහන්සේක භාග්‍යතුන් වහන්සේම දේශනා කළා තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ඔබ වහන්සේ කියපු ඕදන් ටික බොහොම වටිනවා. ඒකෙන් මම පෙරලා ප්‍රශ්නයක් අහන්නම් ස්වාමීන් වහන්සේ මේ ගිහියන්ට ස්වාමීන් වහන්සේ අද කාලේ වෙනකොට මේ ධර්මයේ තුලට මේ තරම්ම බැහැ ගන්න කාලයක් නැහැ. වර්තමාන ආර්ථික රටාවත් එක්ක වගේ එහෙම යෙදිලා තියෙන සමාජ වටපිටාවත් එක්ක භාග්‍යතුන් වහන්සේගේ සමයේදීත් ස්වාමීන් වහන්සේ ඇතැම් සිටු ඇමති මැතිවරු ඇවිල්ලා උන්වහන්සේගෙන් විමසපු කාරණයක් තමයි මේ මල් ගඳ විලවුන් දරන ගිහි අපට කාම්භෝගී අපට මේ ධර්මයේ කෙසේද උකහා ගන්න ජීවිතයට වටහා ගන්න පැහැදිලි යමක් දේශනා කරන්න කියලා. කෙනෙක්ට ස්වාමීන් වහන්සේ ඔය ගමම්ම කියන සමාජයේ තියෙන කතාවකට තමයි ස්වාමීන් වහන්සේ මම මේ පූර්විකාව ගත්තේ ඔබ වහන්සේගෙන් කියන කතාවක් තමයි ස්වාමීන් වහන්සේ මේ අපිට මේ තියෙන වැඩත් එක්ක ස්වාමීන් වහන්සේ මේ අටුවාට එක ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න වෙලාවක් නැහැ. අපි කොහොමද ඕවා දන්නේ කියලා ස්වාමීන් වහන්සේ එහෙම කතාවක් සමාජයේ තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. එයාට පිළිතුරක් ලැබෙන්නට. මේ ලංකා ධර්මයේ තලයේ පැවිදි පින්වතුන් වහන්සේලාගේ ධර්මදර විනීතරත්වයෙන් වර්තමානයේ පිරී ඉතිරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගිහි පින්වතුන්ගෙනුත්. ගිහි පින්වතුන්ගෙනුත් ධර්මදර සිල්වත් ගිහි පින්වතුන් රාශියක් ඉන්නවා. පැවිදි පින්වතුන් වහන්සේලාත් ගිහි පින්වතුන් අතරත් මාර්ගඵලලාභීනුත් ඉන්නවා. පින්වන්ත වජිර මහත්මයා ඒ පින්වත් ස්වාමීන් වහන්සේ සමහරවට ගමක වැඩ ඉන්න පුළුවන්, ආරණ්‍යක වැඩ ඉන්න පුළුවන්,
තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්. තමන්ට දහම් පාසල උගන්වපු ස්වාමීන් වහන්සේ වෙන්න පුළුවන්. ඉස්කෝලේ උගන්වපු ස්වාමීන් වහන්සේ වෙන්න පුළුවන්. ඒ ධර්මතර විනයතර ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබන්නට නුවණැති ගිහි පින්වතුන් කටයුතු කරන්න ඕන. තමන්ගේ ගමේ විහාරස්ථාන හෝ තමන්ගේ පළාතේ ආරණ සේනාසන හෝ ඒ ධර්මතර විනීතර පින්වතුන්ගෙන් පිරී පවතින ඒ ස්ථානවල ඇසුර ලබාගෙන තමන්ගේ ධර්මතරකම් විනීතරකම ඇති කර ගන්නට නුවණැති පින්වතුන් වග බලා ගන්නට ඕන. පින්වන්ත වජිර මහත්මයා මොන තරම්නම් ධර්මතර විනීතර පින්වත් ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ ලංකාදානී තලයේදී වැඩ ඉන්නවද? ඒක මොන තරම්නම් වාග්යක්ද? මොනතරම්නම් ලාභයක්ද? විශේෂයෙන්ම අභිධර්මයේ උගන්වන ස්වාමීන් වහන්සේලා රාශියක් වැඩ ඉන්නවා. සූත්‍ර දේශනා ඒ වගේම විනය තුල කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකයේ ඔස්සේ කටයුතු කරන ස්වාමීන් වහන්සේලා බලන පළාත තුල මේ ස්වාමීන් වහන්සේලා කියලා කියන්න පුළුවන් විදිහට කොච්චර වැඩ ඉන්නවද? නුවණැති පින්වතුන් විසින් අනිවාර්යයෙන්ම කාලේ නෑ කියන එක කියන්න හොඳ නැහැ. තමන්ගේ මරණයට ටික ටික ලං වෙද්දී කල් නොයවා ඉක්මනටම කටයුතු කරගන්න ඕන. අර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින්, ඒ ගිහි කල්යාණ මිත්‍ර පිරිස ඇසුරු කරමින්, කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ගනිමින්, තමන්ගේ ධර්මතරකම ඇති කරගෙන, බහුසුතකම ඇති කරගෙන, පාපී ස්වභාවයකට නැඹුරු වෙන්නේ නැතුව කුසලයෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කරගෙන නිවන් දකින්නට වග බලා ගන්නට ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වගේම ඔබ වහන්සේගෙන් මා මේ සාකච්ඡාව අවසන් කරන්නට මත්තෙන් එක් ප්‍රශ්නයක් විමසා සිටින්නම් ස්වාමීන් වහන්සේ. මෙවැනි සද්ධර්ම ප්‍රතිරූපකයන්ට විලෝපක අවස්ථාවන්ට ස්වාමීන් වහන්සේ කටයුතු කළේ නැතිනම් ඉදිරියේදී ස්වාමීන් වහන්සේ මේ තේරවාදී ගරු කරන ගිහි පැවිදි පින්වත් පිරිසට කුමක් සිදු වේවිද කියන අපිට බියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. බිය තියෙන්නේ මොකටවත් නෙමෙයි අපේ ශාසන සම්ප්‍රදාය මේ සසුන අතුරුදහන් වේවි කියන ඒ ගෞරව බහුමාන තත්ත්වය නිසාමයි. ස්වාමීන් වහන්සේ මේ කුමක් සිදු වේවිද මේවට මේ විදිහට පිළියම් නොයදුවොත් ස්වාමීන් වහන්සේ? ඔය ප්‍රශ්නේ අහද්දී හිතන්න වර්තමාන සම්බුදු සසුන ලංකාව තුළ බබලවන ප්‍රධානතම මූලස්ථානයක් වෙන්නේ අපේ නාවියන පිඹරාරණ සේනාසන එහෙමනේ. එහෙමයි ස්වාමීන්. ඒ පිටුතිවියේ සිරිධම්ම හිමියන් ඒ ළඟම කිලෝමීටර් 2ක් ඇති. ඒ ළඟම උන්වහන්සේගේ අසපුව නිර්මාණය කළේ. ඒ වගේම පින්වන්ත වජිර මහත්මයා පිටුතිවියේ සිරිධම්ම හිමියන්ගේ මේ දරුණු බොහෝම වෛරී ඒ මැර ස්වභාවයත් එක්ක අපිට අනාගතයේදී සිද්ධ වන දේ ගැන යම්කිසි අනුමාන චිත්‍රයක් හදාගන්න පුළුවන්. ඒ තමයි පින්වන්ත වජිර මහත්මයා බොහොම දරුණු ස්වභාවයක් අනාගතයේදී නිර්මාණය වේවි. මොකද උන්වහන්සේ නිතර ප්‍රකාශ කරනවා වගේ උන්වහන්සේගේ අරමුණකටයි මේ පැමිණෙන්නේ. පින්වන්ත වජිර මහත්මයා එතනදී ගිහි පැවිදි පින්වතුන් කරන්න ඕන හොඳම දේ තමයි බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් තමන්ගේ චිත්තසංතතිය පුරවාගෙන ඒ උදවිය ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මයේ නොදන්නාකමයි මේ ප්‍රශ්න ඔක්කොටම මුල. ත්‍රිපිටකේ දන්නේ නැතිකම. දෙයක් හරිද වැරදිද කියලා දැනගන්න මුලින්ම ඒ දේ දැනගෙන ඉන්න එපාය. එතකොට පින්වන්ත වජිර මහත්මයා කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක් ඒ සිව්වනක් පිරිසේ කවුරු හෝ කෙනෙක් උතුම් සීසද්ධර්මයේ ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදී ඇසුරින්ම දැනගෙන ගත්තොත් ඒ පින්වතුන් ගමන කෙලවර කරගන්නේ මගඵල ලැබලම වෙනවා. ඒ නිසා මගඵලත් උපදවා ගන්න පුළුවන්. සද්ධර්ම ප්‍රතිරූපකත් එහෙමම අභාවයට යාවි. හරියට තාපසනිකාය අභාවයට ගියා වගේ. ඒකට තමන් හැසිරෙන්නට ඕනේ සීසද්ධර්මයේ දැන ඉගෙනගෙන ධර්මයේ හැසිරලා ඒ කල්යාණ මිත්‍ර සේවනයත් එක්කමයි නොදැන ඉන්නට හොඳ නැහැ. දන්නා ධර්මයේ අනිත් අයටත් කියලා කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. සෝභාසයට බොහොමත්ම පින් අද දවසේ මේ වැනි ආකාරයට නොදන්නා කරුණු රාශියක් මේක ඇත්තටම සාවිනාස ධර්ම සාකච්ඡාවක් අපි සිදු කළේ. සාවිනාසයට බොහොමත්ම පින් අද අපි මේ අපට මේ විදියට මෙවැනි ආකාරයෙන් සද්ධර්මානුශාසනා දක්වාලමින් අපිට මේ දේ පැහැදිලි කළ දුන්නට ඔබ වහන්සේට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා සිදු කරන සන්නස බොහොම පිං ඔබ වහන්සේට නැවතත් වතාවකදී අපි මෙවැනි ධර්ම සාකච්ඡාවකින් මුණ ගැහෙන්නට